හයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පාස්කු ඉරිදා කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරයි විපතට පත්වුවන් සිහි කිරීමට එකම මොහොතක සියලු රටවැසියෝ එක් වෙති පාර්ලිමේන්තුවේදීත් නිහඬතාවක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන් නීති හමුවට ගෙන එන බවට අගමැතිගෙන් යලි සහතිකයක්. එවන් අවාසනාවන්ත තත්ත්වයක් කිසිදා ඇති නොවීමටත් අපරාධයක් ඇටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීන්දුව රැසක්. නිරෝධායන නීතියත් තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර. කැරොලයින් ජූරිගේ ලෝක විවාහක රූ රැජින කිරුළ අයර්ලන්ත රූ රැජිනට හිමි වෙයි. පළමු දිනයේම අනසක පතුරවන බංග්ලාදේශ පිතිකරුවෝ. Over the top, very safe shot indeed. Almost flawless. පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට දෙවසරක් සපිරෙනවා. එම ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහි කිරීමට මුළු රටේම වැසියන් අද එකම මොහොතකදී එක් වුණා. ඒ පෙරවරු 8:45ට විනාඩි 2ක නිහඬතාවයකට එක්වෙමින් එමෙන්ම රටපුරා කතෝලික දේවස්ථානවල පැවැත් වූ විශේෂ වැඩසටහන්වලට සර්වාගමික නායකයන්ද අද එක්ව සිටියා. මීට වසර දෙකකට පෙර අදවන් දිනක පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවුණේ පෙරවරු 8:45ට පමණ. එහි දෙවැනි වසර සිහිකිරීමේ ප්‍රධාන දිව්‍ය පූජාව කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුණේ අගරාදුකුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් තානාපතිවරුන් කලාකරුවන් මෙන්ම මියගිය අයගේ ඥාතීන් ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ද එක්ව සිටියා. එහිදී පෙරවරු 8:45ට එම ප්‍රහාරවලින් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් දිව්‍ය පූජාව ආරම්භ වුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසකට දිවි අහිමි වුණේ මේගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්. දේවස්ථානයට ඇතුළු වන ස්ථානයේ අද තොරණ ඉදිකර තිබුණේද එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඡායාරූප යොදා ගනිමින් සිය ආදරණීයයන් සමග වසර දෙකකට පෙර මෙම දේවස්ථානයට පැමිණි ලබැඳියන් අද සිය අමිහිරි මතක මැද මෙලෙස දෙවියන් යදින්නට වුණා. දිව්‍ය පූජායාගයට පැතිමතුන් කැටුව ආමව්පියන් දරුවන් අහිමි වී සදා සෝගිනි කඳක දැවිමින් වැළපෙමින් රටම අන්දය කොළුය බිහිරිය මන්දයි. බඩකලපුව සියුන් දේවස්ථානයද පාස්කු ඉරිදා බෝම්බකරුවන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණා. අද එම ස්ථානයේදීද විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වුණේ සිය ආදරණීයයන් සිහිපත් කරමින්. ඊට සමගාමීව කිතුණු දේවස්ථානවල සීනුව නාද කිරීමද සිදු කෙරුණේ මෙලෙසින්. මේ අතර අද උදෑසන දිවයින පුරා සියලුම දේවස්ථානවල විහාරස්ථානවල මෙන්ම හින්දු සහ ඉස්ලාම් දේවස්ථානවලද මීට සමගාමීව මියගිය අය සිහි කරමින් ආගමික වතාවත් සිදු කෙරුණා. මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් දිවයිනේ සියලු ප්‍රදේශවල ජනතාවද අද පෙරවරු 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමට එක් වුණා. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ද සභාගර්භයේදී විනාඩි 2ක නිහඬතාවයකට එක් වෙමින් එම අමිහිරි මතකය මෙලෙස සිහිපත් කළා. මම බලාපොරොත්තු වෙන කතානායකතුමනි යෝජනා කරන විනාඩියක නිශ්ශබ්දතාවයක් සභාවකට යන මම ඉල්ලා සිටිනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයට යාමට පෙර කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිපත් කළා. සුසානය මැද සොහොන් කඳු මත වැළපෙති.
සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයකට සම්බන්ධ වීමට කිසිසේත්ම සූදානමක් නොමැති බව අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ කොච්චිකඩේ ශාන්තන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මෙහිදී සර්ව ආගමික නායකයින්ද අදහස් පළ කළා. රජයේ මූලික වගකීම ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි. මේ වගකීම පසුගිය රජය වෙතින් ඉටු නොවුණු බව ඉතාමත් පැහැදිලි. ඒ පිළිබඳ චෝදනා රාශියක් එල්ල වෙනවා. වර්තමානයේ රජයේ විසිනුත් ප්‍රමාණවත් අවධානයක් නොයදුණු බවට රටේ හැම පැත්තෙම චෝදනා එල්ල වෙන අවස්ථාව අපි දකිනවා. එසේනම් කුමක්ද කළ යුත්තේ? පසුගිය රජයෙන් සිදු වුණු අකටයුතුකම් සහ අතපසුවීම් වලින් තොරව ත්‍රස්තවාදය නැවැත්වීමට පමණක් නොව ත්‍රස්තවාදයේ හේතු සාධක නැති කරන්නට වත්මන් රජය අවශ්‍ය විධිවිධාන වහා ඉටු කළ යුතුයි. එදා ආත්ම ඝාතක බෝම්බ ප්‍රහාරයෙන් මියදී සුණුවිසිනු වී ගිය අයත් සමග ත්‍රස්තවාදයේ පුහුණු වුණු ඒ වෙනුවෙන් ප්‍රතිඥා දුන් සිය ගණනක් ත්‍රස්තවාදීන් මේ සමාජයේ නිදැල්ලේ තවමත් පසු වෙන බව. ඒ ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කරගන්න ඔවුන්ගේ ප්‍රතිඥා ඉටු කරගන්න ඒ ත්‍රස්තවාදී බෝම්බ කොයි මොහොතක හෝ පත්තු වෙන බවට නිසැකයි. අනිත් පැත්තෙන් ත්‍රස්තවාදයේ යම් යම් ස්වරූප අප තේරුම් ගත යුතුයි. එක ස්වරූපයක් තමයි පාස්කු ඉරිදා අපි දැක්කේ. නමුත් ත්‍රස්තවාදයේ තවත් ස්වරූප තියෙනවා. ඒ තමයි විස ආහාර කැවීමේ ත්‍රස්තවාදය. අවාසනාව SLS ලාංඡනයත් විශ්වාස කළ නොහැකි තත්ත්වයට රටවැසියා අසරණ වෙලා තියෙනවා. අනිත් ත්‍රස්තවාදයේ දුරාචාරයේ ත්‍රස්තවාදය. ඊයේ දවසේ පාර්ලිමේන්තුවෙන් මේ හඬ නැගුණා. එල්තීර ත්‍රස්තවාදයට වූ කරුණ අම්මාන් පිල්ලයන් අද හොඳ ශ්‍රී ලාංකේය පුරවැසියෙක් විදියට ඒ අවිවාදයේ බිමට දාලා මේ රාජ්‍යයේ අද හොඳ පුරවැසියෙක් ජීවත් වෙන්න පුළුවන් නම් උඹලාටත් පුළුවන් ඒ අන්තවාදී පැතුරුපයෙන් එළියට එන්න. මේ බරපතල අපරාධය සිදු වී වසර දෙකක් සම්පූර්ණ වුවත් මේ මිනිස් සංහාරය සිදු කළේ කවුද? එම මිනිමැරුම කළේ කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවත් ඊට අදාළ රජයේ අනිකුත් ආයතනත් මේ වන විටත් අපෝසත් වී තිබීම අප සිත්හි විශාල ප්‍රශ්නාර්ථයක් නගන දෙයක්. මේ ක්‍රියාදාමයේ පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව අප කාටත් පැහැදිලි වෙමින් පවතිනවා. ඒ නිසා මේ පාස්කු ඉරුදින ප්‍රහාරයට හැකි ඉක්මනින් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා. එම නිසා මුස්ලිම් සොයුරු සොයුරියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා. එනම් ඔබ ඔබේ ආගම ගැඹුරින් අදහන්න තිබෙන උද්‍යෝගය සහ උවමනාව ඔබට කිසිම සම්බන්ධයක් නැති වෙනත් අයට සහ කණ්ඩායම්වල ආත්මාර්ථකාමී අරමුණු ඉෂ්ට කර ගැනීමට අතකොළුවක් බවට පත්වන ගෝලීය වැඩපිළිවෙල තේරුම් ගන්න. ආගමේ නාමයෙන් මිනි මැරුමට මොළ සෝදන වහබ්වාදී පාසැල් සහ සංවිධානවලට එරෙහිව ඔබම නැගී සිටින්න. ඔබ සැමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ අපි මේ ප්‍රශ්නයේදී එකාමෙන් එකමුතු වී මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ සත්‍ය සොයා ගැනීමට පෙළ ගැසෙමු කියායි. මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්න ඉල්ලා කතෝලික ආගමික නායකයන් ඇතුළු සර්වාගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පාගමනක් අද පස්වරුවේ පැවැත්වුණා. මෙහිදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් මිහිදන් කර ඇති කටුවාපිටිය ඩේවිඩ් රත් සුසාන භූමිය ආශිර්වාද ගැන්වීමද සිදු කෙරුණා. මීගමුව මාරිස්ටලා විද්‍යාලය අසලින් අද පස්වරු 4ට පමණ මෙම පාගමන ආරම්භ වුණා. ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අද දවස මේ රටේ ජනතාවට කිසිසේත්ම අමතක කළ නොහැකි දවසක්. මේ රටේ යම් යම් දින වේග කර තිබෙනවා යම් යම් අවස්ථාවන්ට. ඒ නිසා අලුත් දිනයක් විහි කළ යුතුයි. යුක්තිය සහ සාධාරණත්වයේ ඉෂ්ට කරන දව වෙන් කළ යුතුයි. දැහැනශීලී පාගමන ලෙස සංවිධානය කර තිබූ මෙම පාගමනට සර්ව ආගමික නායකින්ද එක් වී සිටීම විශේෂත්වයක්. මෙම පාගමනට කතෝලික ආගමික පියතුමන්ලා පැවිදි සොහිරියන් එක්ව සිටි අතර ඔවුන් කළු ලෝගුවකින් සැරසී ප්‍රහාරයෙන් මියගිය දෙස් විදෙස් ජාතිකයින්ගේ ඡායාරූප අතැතිව පාගමනට එක්ව සිටියා.
පාගමනින් කටුවපිටිය ඩේවිඩ් වත්ත සුසාන භූමිය වෙත පැමිණි පිරිස එහිදී සුසාන භූමිය ආශිර්වාද ගැන්වීම සිදු කළා. අනතුරුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මියගිය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා. එම ප්‍රහාරයට දෙවසරක් ගතවීම නිමිත්තෙන් ඉන් විපතට පත් වූවන් සිහි කර විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අද අපි මීට වසර දෙකකට පෙර ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරතම දිනයක දෙවන අනුස්මරණයේ ඉතා සංවේගයෙන් සමරලා. එදා පාස්කු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259ක් මරණයට පත් කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදේශ ආදරණීය ජනතාව ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන් පරිදි සැනසීමක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අනිකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එදාත් අදත් ශාරීරික හා මානසික පීඩා විඳිනවා. උන්ට ඊටම සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මියගිය සහ ආබාධිත වූ තුවාල වූ සියලු දෙනාගේ පවුල්වල සමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා. ඒ වගේම පාස්කු කොමිසම මගින් එළිදරව් කරගත් තොරතුරු අනුව සකස් කළ වාර්තාව අනිකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කරු නීතිවත් මහවෙත යොමු කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අපි මැදිහත් වීමට කටයුතු නොකළත් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය වූ හැම සහායක් ලබා දීමට රජයක් ඇටියට සූදානම් බව කියන්න කැමැතියි. එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ක්‍රිස්තු විමර්ශන කොට්ටාස විමර්ශන කටයුතු මේ වන විට ඉතාම සවාදීනව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් අධිකරු ජනාධිපතිතුමා විසින් සලසා දී තිබෙනවා. මේ පරීක්ෂණ අවසානයේ ඒ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි. පසුගිය රජය විසින් සිදු කළ අපරාධී නොසලකා හැරීම මගහැරීම සහ ජාතික ආරක්ෂාව සහ තමන් දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේදී වන්දි ගෙවීමට සිදු වුණේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිය යුතු කොට්ටාස් විවිධ බොරු සමාජගත කරමින් විමර්ශන වලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබඳව කනගාටු වෙනවා. ඊට අමතරව මියගිය සියලුම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයක් කිසිදා ඇති නොවීමටත් අප රජයක් ඇටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිය යුතු සියලු දෙනාම නීතිය අමුට ගෙනෙන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමැතියි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී දෙවසරක් සපිරන අද දවසේ මියගිය සහ තුවාල ලැබුවන් සිහි කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන ආගමික වැඩසටහනට සමගාමීව ස්වර්ණවාහිනියද වැඩසටහන් කිහිපයක්ම ඔබ වෙත ගෙන ආවා. ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ සහෝදර ජනතාව වෙනුවෙන් අප සිදු කරන ජාතික වගකීම ඉටු කරමින් අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ පැවති ප්‍රධාන ආගමික වැඩසටහන පිළිබඳ තොරතුරු අප උදෑසන 8 සිට ඔබ වෙත සමීප කිරීමට කටයුතු කළේ අපගේ ETV මැදිරියේ සහ ප්‍රධාන ආගමික වැඩසටහන පැවති කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථාන පරිශ්‍රයේ සිටයි. හරියටම අදට වසර දෙකකට පෙර අපි කිසිවෙකුත් නොපැතූ ආකාරයේ මෙලෙච්ච ත්‍රස්ත ප්‍රහාරයක් අපේ රටේ දේවස්ථාන 3ක් මා මේ මොහොතේදී රැඳී සිටින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ එවැගේම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මරකල්පුව සියොන් දේවස්ථානය කියන දේවස්ථාන 3 සහ අපේ රටේ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුණා. පාස්කු ප්‍රහාරයේ අතීත මතක පිළිබඳ ආවර්ජනයක් ගරු ජූඩ් නික්සන් පියතුමා සමග ETV මැදිරියේ සිට ගෙනාවේ මෙලෙසින්. පවුල් 400කට ආසන්න සංඛ්‍යාවක් අදටත් ඒ කඳුලින් ජීවත් වෙනවා. අපි මේ මතකය අවදි කරමු. මේ ප්‍රථම ආරංචිය ලැබුණම මම හිතුවේ මේක එක්කෝ පාතාලයේ වැඩක් වෙන්නට ඇති. නමුත් දුරකථන ඇමතුම්
එකක් පිටිපස්ස එකක් එනකොට අපිට තේරුණා මෙහි ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා කියලා. ඉන් අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ පැවති ප්‍රධාන ආගමික වැඩසටහන අප ඔබට සජීවීව සමීප කළා. පාස්කු ප්‍රහාරය නිසා විපතට පත් වූවන් මෙලෙස සිහි කෙරෙද්දී ඊට අදාළ පරීක්ෂණ කටයුතුද දිගින් දිගටම සිදු කරනවා. මේ පාස්කු ප්‍රහාරය සහ ඊට වගකිව යුත්තන් සොයා කෙරුණු පරීක්ෂණ පිළිබඳ විමසීමක්. එදා 2019 වසරේ අප්‍රේල් 21 වෙනිදා පෙරවරු 8:45ට ආසන්න වෙමින් තිබුණා. ජේසුස් වහන්සේගේ උට්ටානය සිහි කරමින් යාඥා දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා කිතුණු බැතිමතුන් එදින හිමිදිරියේම දේවස්ථාන කරා පැමිණ සිටියා. ඒ ආදරණීය මිනිසුන් දෙවියන් ඉදිරියේ වැඳ වැටි දෙවියන් යදින කල දෙවියන්ගේ නාමයෙන් දිවුරුම් දුන් තවත් ම්ලේච්ඡයින් පිරිසක් බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ පිඹුරුපත් සකසමින් සිටියා. ඒ අනුව කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක ප්‍රධාන කිතුණු දේවස්ථාන ඉලක්ක කර අති බිහිසුණු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වුණා. මිගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානයේ බැතිමතුන් ඒ අදම ප්‍රහාරකයන්ගේ ඉලක්කය වූ අතර බොහෝ දෙනෙක් දෙවියන් ඉදිරියේම මරු තුරුලට ගොස් සිටියා. තවත් ත්‍රස්තයින් පිරිසක් කොළඹ ශැංග්‍රීලා, කිංස්බරි, සිනමන් ග්‍රෑන්ඩ් යන ප්‍රධාන පෙළේ හෝටල් ඉලක්ක කර ප්‍රහාරයන් දියත් කළා. දේශීය මෙන්ම විදේශිකයන් බොහෝ පිරිසක් එම ප්‍රහාරයන්ගෙන්ද ජීවිතක්ෂයට පත් වුණා. මරාගෙන මැරෙන කුරිරු ත්‍රස්තවාදීන් 8 දෙනෙකු සිදු කළ මේ ප්‍රහාර මාලාවෙන් 270 දෙනෙකුට වැඩි පිරිසකට දිවි අහිමි වුණු අතර විදේශිකයන් 38 දෙනෙක්ද ඊට අයත් වුණා. තවත් 500 දෙනෙකු පමණ තුවාල ලැබුවා. එම ප්‍රහාර මාලාවත් සමග තවත් ත්‍රස්තයින් සිටිදැයි සොයා රටපුරා ආරක්ෂක මෙහෙයුම් සිදුවුණු අතර එහිදී අවි ආයුධ සහ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනුණා. දෙමටකුඩ මහල් නිවාස සංකීර්ණයක සිදු කළ එවන් වැටලීමක් අතරතුර තවත් පිපිරීමක් සිදු වූ අතර ඉන් පොලිස් නිලධාරීන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේ රැඳී සිටි ත්‍රස්තවාදීන් පිරිසක් මර්ධනය කිරීමට කළ මෙහෙයුමකදී බෝම්බ පුපුරවා ගනිමින් ත්‍රස්තයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් වුණා. මුළු මහත් දේශයම කම්පා වූ මුළු මහත් ලෝකයේම අවධානයට යොමු වූ මේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව විමර්ශනය කර අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ සැප්තැම්බර් මාස 22 වෙනිදා පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබුවා. හිටපු ජනාධීපතිවරයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන අධිකාරියට සම්බන්ධ අයවලුන් මෙන්ම ආරක්ෂක අංශයන්ට සම්බන්ධ පිරිස්ද එම කොමිසම හමුවට කැඳවනු ලැබුවා. වත්මන් ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කොමිසමේ කාලය දීර්ඝ කර එහි කටයුතු පුළුල්ව කරගෙන යාමට ඉඩ ලබා දුන්නා. එම අවසන් වාර්තාවට අනුව පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශ කර තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවට කොමිසම විසින් නිර්දේශ කර තිබුණා.
අපි අලුත් සූදානම් දේශීය පුවත් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. පාර්ලිමේන්තුවේදී හෙට පැවැත්වීමට නියමිත විවාදයේ පළමු කතාව කළ යුත්තේ කවුරුන්ද යන්න මුල් කරගෙන අද පාර්ලිමේන්තුවේදී දැඩි උණුසුම් තත්ත්වයක් මතුවුණා. විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය විවිධ විරෝධතා සිදු කරද්දී කතානායකවරයා පියවර ගත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කටත් හිටුවීමටයි. හිතයි අනිද්දයි තියෙන දේශපාලන පළගැනීම් ජනාධිපති කොමිෂන් වාර්තාවේ විවාදය ඊට මේ විවාදයේ ඉල්ලුවේ අපි. ඉතින් අපිට මේක ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕන. අපි එකඟතාවයකට ආවා අපේ ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉදිරිපත් කළ විවාදය දෙන්න. දැන් මෙවැනි පූර්වාදර්ශයක් ඔබතුමා ඇති කරනවා නම් අපි යෝජනා කරන ඕනෑම මාතෘකාවට විකල්ප මාතෘකාව ඒ මාතෘකාවම අපි ඉදිරිපත් කරනවා කියලා ආණ්ඩුවට ඒක හයිජැක් කරගෙන යන්න පුළුවන්. මේක වැරදි පූර්වාදර්ශයක්. අපි ඊටාම පැහැදිලිව කිව්වා 100% දේශපාලන හා වද හිංසා ලැබුවේ අපේ හිතවතුන් හා අපේ පාපාක්ෂිකයන් ලැජ්ජනේ. ඔබලා කරේ වදදීම හා පලි ගැනීම. වෙන මොනවද කරේ? එතකොට අපිට තමයි අයිතිය තියෙන යෝජනාව ගේන්න. ඔබතුමාද කලුටයියක ඇදලා නැහැ. ඔබතුමාද කලුටයියක ඇදලා වනම් හොඳයි. ඒකත් මතක නැතිලා ඇවිල්ලා තියෙන්නේ. නායකතුමනි අද දින න්‍යායපත්‍රයේ දින නියමිත කටයුතු වල අදාළ විෂයාංක 1 මේ සංවාද අතරතුර දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණියා. ඒ කොමිසමට දුන්නු මූලිකත්වය පාස්කු කොමිසමට දුන්නා නම් අද පාස්කු කොමිසමෙන් හරින්ට ගහන එක නෙමෙයි කරන්න ඕනේ හරින් කියපුවට උත්තර දෙන එක. මොකද කියලා. එතකොට පොඩි සහරාන් මාතලේ පොඩි සහරාන් කරුණාකරලා තමන්ගේ පිටර යන්න. සභාවේ වැඩ කටයුතු විනාඩි 10කටත් නත් හිටවනු ලැබේ. මිනිත්තු 10කින් පසුව සභාව යළි රැස්වුවද පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය මුල් කර ගනිමින් යළි උණුසුම් සංවාදයකට මඟ පෑදුනා. ඔබතුමාලා ඔය විදියටම ආණ්ඩු පක්ෂය හැසිරෙච්ච ඉඳලා තමයි පාස්කෘත ප්‍රහාරය ඇති උනේ. ගරු කතානායකතුමනි අවුරුදු එකමාරක් මේ ආණ්ඩුව පොල් ගෑවද ඔක අල්ලන්නේ නැතුව. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අපි පරීක්ෂණ කරනවා. ඔබතුමාගේ විවාදය කරගෙන යනවා. විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. අපි පැහැදිලිව පාස්කෘත ප්‍රහාරයට සම්බන්ධයට අපි දඩුවම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක අපි කියනවා. අපි ඒක කරනවා. අද මුළු රටම වැළපෙන මොහොතක ආණ්ඩුව ලැජ්ජ නැතුව හිරිකිතයක් නැතුව බෝඩ් ටික අල්ලගෙන එළියට බහැලා සහරාන්ව අද සැමරුවා. තමුන්නාසගේ මේසයට බැලුවොත් තමුන්නාසගේ බැනර් ටික තියෙනවා. තමුන්නාසලා එකෙන් අසාර්ථක වුණා. කළුවට ඇඳගෙන සහරාන්න මතක් කිරුවේ තමුන්නාසලා. ඒක දැන් පෙරදිච්ච නිසා ආණ්ඩුවට මඩ ගහන්න හදනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් පිරිසක් පිටවෙන අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා සහ ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා අතර හටගත් ගැටුමක දර්ශනද අප වෙත ලැබී තිබෙනවා. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට ඍජුව මැදිහත් වන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන්ට දන්වා සිටියා. ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ දැනුම් දීම සිදු කළා. රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවැත්වෙන මාසික සමාලෝචන රැස්වීම අද පෙරවරුවේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මහජන සේවා සැපේන රාජ්‍ය ආයතන වලින් ජනතාව අපේක්ෂා කරන කාර්යභාරය ඉටු කර ගැනීමට නොහැකිය යන චෝදනාවට තිත තැබිය යුතු බවයි. ඒ රාජ්‍ය ආයතනවල වෙනසක් ජනතාව දකින්නේ නැහැ. කල් ගත වෙනවා, රස්තිය අඩු වෙනවා, දූෂණය තියෙනවා. මේක අපි අනිවාර්යෙන්ම අමාත්‍යංශවල තියෙන ඒ ආයතනවල කාර්යක්ෂමතාවය
දියුණු කරගන්නට මේ ඍජුවම මැදිහත් වෙන්න ඕන. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, മന്ത്രിවරු මේ ආයතන වලට ගිහිල්ලා නිරතුරුවම මේක අධීක්ෂණය කරනවා නම් අපිට මේක හරිගස්ස ගන්න පුළුවන්. මොකද මේක තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් තමන් යටතේ තියෙන ආයතන නිතරම අධීක්ෂණය කරන්නට ඕන. දැන් අපි මේ හැම ආයතනයකටම සභාපතිවරු පත් කිරීමේදී අපි යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. රාජ්‍ය ඇමතිවරුන්ට තමන් යටතේ තියෙන ආයතනවල සභාපතිවරුන්ව ඒ ප්‍රතිපත්තිමය අනුව වැඩ කිරීමේ අය අධීක්ෂණය කිරීමේ සම්පූර්ණ බලය තියෙන. අවශ්‍ය ඉලක්ක කරා ඒ අය එන්නේ නැත්නම් කියන්න අපි එතකොට ඒ අයව නැවතත් මාරු කරලා වෙනත් සුදුසු එක්කෙනෙක් දාගන්න ඕන. මතක තියාගන්න ඕන මේ අය මට හෝ අගමැතිතුමාට හෝ අවශ්‍ය විවිධාය නෙමෙයි දාලා තියෙන්නේ. කමිටුවක් පත් කළා ඒ කමිටුව මගින් තෝරලා දාලා තියෙන්නේ. මේ වෙනකොට අවුරුදු 1කමාරක් ඒ ආයතනවල වැඩ කළා තියෙනවා. එතකොට රිසල්ට්ස් ගෙනල්ලා නැත්නම් ඉලක්ක වලට ඇවිල්ලා නැත්නම් අපි ඒ අය මාරු කරන්නට ඕන. අපි ජනතාවගෙන් දුරස් නොවි ජනතාවත් එක්ක වැඩ කිරීම ඉතාමත්ම වැදගත්. ඉදිරි සති කිහිපයේදී සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැනක් ලබා දෙමින් දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ COVID-19 තෙවැනි රැල්ලක අවධානමක් මේ වන විට මතුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව තවමත් COVID-19 වෛරසය මෙරට තුළ සමාජගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙම ආරම්භයේදී COVID-19 රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුණද මේ වන විට ප්‍රදේශ කිහිපයකින් රෝගීන් වාර්තාවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ වැඩිම බලපෑම මේ වන විට එල්ල වී ඇත්තේ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයටයි. එම කොට්ටාශයෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 190ක්. බැරෑරුම් තත්ත්වයක් ඉදිරියට උද්ගත වෙන ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. වැදගත්ම දේ තමයි මෙතෙන් දැනගන්න තියෙන්නේ ගිය සැරවල තිබ්බ රැලි වලදී එක රෝගියෙක්ගෙන් තව රෝගියෙකුට පැතිරීමේ තත්ත්වය අවම තත්ත්වයක් තිබුණා. නමුත් මෙහෙදී අපිට පේනවා ආයතන ගානන් පොසිටිව් වෙනවා, ගෙවල් පිටින් පොසිටිව් වෙනවා. මේ අතර කළුතර පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අලුත් අවුරුදු උදාව සමරමින් පැවති ක්‍රිකට් තරගයකට සහභාගී වූ පිරිසක් අතරින් COVID-19 ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. තවදුරටත් ආසාදිතයින් සොයා පරීක්ෂණ පැවැත්වෙන අතර නිවාස 52ක පුද්ගලයන් 212 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස් පිළි නොගනිමින් ජනතාව සංචරණයේ නිරත වීම හමුවේ මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවයි. නුවරඑළිය නගරයේ පිහිටි ආපන ශාලාවක සේවකයින් පිරිසකට සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් මුවාවරණ පළදින ලෙසට නුවරඑළිය නගර සභාවේ සේවකයෙකු දැනුම් දීමත් සමග එම ආපන ශාලාවේ සේවකයින් ඔහුට පහර දී තිබෙනවා. එම ආපන ශාලාවේ සේවකයින් මුවාවරණ නොමැතිව සිටින අයුරුද මෙම දර්ශනවල දක්නට ලැබෙනවා. පසුගිය දින කිහිපයේදී පොකුරු කිහිපයක් වශයෙන් අවස්ථා කිහිපයකදීමත් රෝගීන් වාර්තා වුණා. තවත් රෝගීන්ගේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා එළඹෙන ඉදිරි සති කිහිපය ඉතාමත්ම තීරණාත්මක වෙන්න පුළුවන්. මේ අතර ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවකින් හමු ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී නව කොවිඩ් ප්‍රභේදයක් සම්බන්ධයෙන් සැකමතුව තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක රසායන ජීව විද්‍යා අංශයෙන් පරීක්ෂා කරලා බලලා ඔවුන් අපිට දැනුම් දීලා තියෙනවා මෙම වෛරසය දැනට ලංකාවේ තියෙන වෛරසයට වඩා වෙනත් වෛරසයක් හෝ ඒම වෛරසයේම වෙනස් වීමක්ද කියලා ඒගොල්ලන් තව පරීක්ෂණ කරනවායි කියලා. මෙය ඊටාත්ම අවදානම් තත්ත්වයක්. තාමත් අපි මං හිතනවා පරක්කු නෑ. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් වලට ඇර වෙන කිසිම දෙයකට අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව තවමත් මෙරට තුළ COVID-19 සමාජගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. එමෙන්ම COVID මර්ධනය සඳහා AstraZeneca Covishield එන්නත ලබා දීමෙන් පසු මෙරට පුද්ගලින් 30 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී අනාවරණය කළා. මෙරට Covishield COVID එන්නත භාවිතා කිරීම නිසා මාරාන්තික සංකූලතා ඇති වූ පිරිස් සිටීද? ලංකාවෙත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර ඉන් 3 දෙනෙකු මරණයට පත් වී ඇත. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටිගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනාගෙන නොමැති අතර AstraZeneca එන්නත තවදුරටත් භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.
මේ දක්වා කෝවිඩ් වසංගත තත්ත්වය සමාජගත වී නැද්ද? ශ්‍රී ලංකාව තුළ හඳුනා ගන්නා රෝගීන්ගෙන් අති බහුතරයකගේ රෝග ප්‍රභවය පැහැදිලිව නිශ්චය කළ හැකි බැවින් ශ්‍රී ලංකාව තුළ COVID-19 රෝගය සමාජගත වී නොමැති බවත් එම රෝගය පොකුරු වශයෙන් සම්ප්‍රේෂණය වන තත්ත්වයක පවතින බව පැවසිය හැක. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් වූ විශේෂ කාර්යසාධක සමාලෝචන කමිටුව සාකච්ඡා කර තිබෙනවා. එහිදී දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාව ඉහළ දැමීම, රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ PCR පරීක්ෂණ ප්‍රමාණය 15000 දක්වා ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ කැරොලයින් යූරි දිනා සිටි 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ එහි දෙවැනි තැන දිනා සිටි අයර්ලන්ත රූ රැජින ලබා දීමට ලෝක විවාහක රූ රැජින සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ තමන් ලෝක විවාහක රූ රැජින කිරුළ අතහරින බව කැරොලයින් ජූරි පැවසීමත් සමගයි. So, I'm taking my first step saying that the crown goes to the first runner-up. පසුගියදා මෙරටදී පැවති විවාහක රූ රැජින තරඟාවලිය අතරතුර අර්බුදයක් හටගත්තේ විවාහක රූ රැජින ලෙස තේරීපත් වූ පුෂ්පිකාද සිල්වාගේ කිරුළ 2020 ලෝක විවාහක රූ රැජින බවට පත් වූ කැරොලයින් ජෝරි විසින් ඉවත් කිරීමත් සමගයි. සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීමෙන් අනතුරුව පුෂ්පිකාද සිල්වා මහත්මිය නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වුණා. ඒ සමගින් කැරොලයින් ජෝරිගේ විවාහක රූ රැජින කිරුළ අහිමි කිරීමේ අවධානමක් පිළිබඳවද කරුණු වාර්තා වුණා. මේ අතරතුරයි තමා ජයග්‍රහණය කළ 2020 විවාහක ලෝක රූ රැජින කිරුළ අත්හරින බව කැරොලයින් ජූරි මහත්මිය ප්‍රකාශ කළේ. I am now ready to hand over the crown. ඒ අනුව ලෝක රූ රැජින තරඟ සංවිධායකයන්ට ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට කැරොලයින් පියවර ගත්තා. එය පිළිගත් තරඟ සංවිධායකයින් තීරණය කළේ 2020 වසරේ ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්ත රූ රැජින කේට් ස්නයිඩර් හට කිරුළ ලබා දීමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද පල්ලකැලේදී ආරම්භවුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේදීම තරගයේ අනසක පතුරවන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. යනුව බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනේට කරුණු දෙකක් තැවී ලකුණු 302ක් රැස් කරගනු ලැබුවා. ලකුණු 126ක් ලැබූ නජ්මුල් හුසේන් සහ ලකුණු 64ක් ලැබූ මොමිනුල් හක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. තමිම් ඉක්බාල් ලකුණු 90යි. අදදී දෙවිගේ කරුණු දෙකම හිමි වුණේ විශ්ව ප්‍රනාන්දුට. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. සුබ රාත්‍රියක්.